නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම අප සමගේ කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දින මේ ධම්ම පූජා සදහම් දේශනාවට අනුග්‍රහය දක්වන්නේ මාර්තු මාස 20 වෙනි දිනට යෙදුණු ඒ තම පියාණන්ගේ උපන්දිනය නිමිත්තෙන් එම පියාණන්ට සහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පැතීම පිණිස ඒ වගේම මිය පරලෝකීය සීලම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ඒ දූ දරුවන් එකතු වෙලා තමයි අද මේ උතුම් දානමය පින්කම සිදු කරන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ මනුෂ්‍ය ලෝකේ මිනිසෙක් කියලා උපතක් ලබා ගන්නට සසරේ කරපු පිනක් තියෙන්න ඕන. ඒ සසරේ කරපු පින දැන් අපිට විපාක දීලා තියෙනවා. ඒ පින විපාක විඳින්න වමනා ශරීරයක් අපිට ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච ශරීරය උපයෝග කරගෙන ඒ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ශරීරය උපයෝග කරගෙන අපි මේ ජීවිතේ පින් කරොත් අර සසරේ කරපු පින් විපාක වශයෙන් අපිට මේ ජීවිතේ අපේ ජීවිත සැපවත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකයේ පවතින කාලයක උපතක් ලැබීම, ඒ ධර්මය අහන්න අපිට තියෙන කැමැත්තක් ඇතිවීම, ඒ ධර්මයේ තුල කටයුතු කරන්න අපිට කැමැත්තක් ඇතිවීම, මේ සියලුම දේවල් සිදු වෙන්නේ පිනේ විපාකයක් වශයෙන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සාක්කාතයි. මනා ලෙස දේශනා කළා. මුල, මැද, අග පිරිසිදු ලෙස මනා ලෙස දේශනා කරපු ධර්මයේ තුල යම් කෙනෙකුට කටයුතු කරන්න කැමැත්තක් තියෙනවා නම් එයා මනා ලෙස තමන්ගේ ජීවිතය සකස් කර ගන්න ඕන. මේ මනා ලෙස ජීවිතය සකස් කරගෙන වැඩපිළිවෙල ඒ අපගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඉතින් මේ ධර්මයේ ගුණ තියෙනවා සාක්කාතයි. මනා ලෙස දේශනා කළා තියෙනවා. සම්දිට්ඨිකයි. මනා ලෙස දේශනා කරපු ධර්මයට අනුව මනා ලෙස අපගේ සිත, කය, වචනය සකස් කරගත්තොත් මේ ජීවිතේදීම ඒ ප්‍රතිඵලය තියෙනවා. ජනතා කාලයක මේ ධර්මය පවතිනවා නම් ඒ පවතින කාලය තුල ධර්මයේ දියුණු කරගන්නේ හැකියාව තියෙනවා. කාලයක් නැහැ ඒකට. ධර්මයේ තුල යම් කෙනෙක් කල්යාණ මිත්‍රය අසුරු කරලා සීස ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය සකස් කර ගන්නවා නම් එයාට මේ ධර්මය ඕනම කාලයක පුරුදු කරන්න පුළුවන්.
ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන කොහොමද මේ ධර්මයේ තුලට ඇවිල්ලා මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් ජය ගන්න හැටි. අපගේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ තියෙන පින්වතුනි මේ ධර්මයට ඇතුල් වෙන්නේ කොහොමද? ධර්මයේ තුල ගමන් කරන්නේ කොහොමද? ධර්මයේ තුල හික්මෙන්නේ කොහොමද කියන කාරණා ටික අපිට කියලා දෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ පින්වතුන් කල්පනා කරලා මේ ධර්ම කාරණා හොඳට අහලා ඒව හොඳට ඉගෙනගෙන ඒ ධර්ම කාරණාවට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගත්තොත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්ය ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පළමුවෙන්ම දේශනා කරන පින්වතුනි මේ ධර්මයේ තුල කොහොමද හැසිරෙන්නේ කියලා. පළවෙනි කාරණා භාගතුන් වහන්සේ දේශනා කරනවා වත් පිළිවෙත් කිරීම. පළවෙනි කාරණා තමයි වත් පිළිවෙත් කිරීම. වත් පිළිවෙත් කිරීම කියලා කියන්නේ පිළිවෙලට පිරිසිදුව වැඩ කිරීම. පිළිවෙලට පිරිසිදුව වැඩ කරනවා. මොනවද පිළිවෙලට කරන්නේ? තමන් හිතන දේ පිළිවෙලට හිතනවා. තමන් කතා කරන දේ පිළිවෙලට කතා කරනවා. තමන් කරන දේ පිළිවෙලට කරනවා. පිළිවෙලට සිතනවා, පිළිවෙලට කතා කරනවා, පිළිවෙලට ක්‍රියා කරනවා. ඒතර යහපත් ආකාරයට යහපතක් වෙන ආකාරයට යම් කාරණාවක් හිතනවා නම් එයා කතා කරන්නේ යහපත් වචන. බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. ඒ වගේම පිළිවෙලට හිතපු කෙනා, පිළිවෙලට කතා කරන කෙනා පිළිවෙලට වැඩ කරනවා. එයා ගැටින් අකුසල් සිදු වෙන විදියක් නෑ. මේ පිළිවෙලට හිතන්න, පිළිවෙලට කතා කරන්න, පිළිවෙලට ක්‍රියා කරන්න. වත් පිළිවෙල. භාගවත් බුදුරන් වහන්සේ ස්වාමීන් වහන්සේලා කියන වත් පිළිවෙත් කරන්න. අපපස්ථාන කරන්න, ගිලානුපස්ථාන කරන්න, දානසාවල් සකස් කරන්න, පෑන් වාදන ගෙනල්ලා තියන්න. ඒවා අස් කරන්න, ඒවා පිළිවෙල කරන්න. වැසිකිලි කැසිකිලි සුද්ධ කරන්න. මේ සීල දේවල් පිළිවෙලට කරන්න. එතන මේ ගිහි පින්වතුන් ගෙවල් වල තේ ටිකම කරන්න ඕන. පිළිවෙලට අතු ගන්නවා. පිළිවෙලට ඇඳුම් පැළඳුම් ටික තියෙනවා. පිළිවෙලට ගෙදර බඩු මුට්ටු ටික තියෙනවා. පිළිවෙලට කෑම උයනවා. පිළිවෙලට කුස්සිය ලස්සනට තියාගන්නවා. පිළිවෙලට පිරිසිදුව වැසිකිලි කැසිකිලි සුද්ධ කරලා තියාගන්නවා. පිළිවෙලට මිදුල් සකස් කරගන්නවා, මල් ලින්දනවා. ලස්සනට පිළිවෙලට කරන්ට යට සිතක් පහළ. එතකොට මේ පිළිවෙලට ඉන්න කෙනා පිළිවෙලට කතා කරනවා. බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. ඒවෙන් වළකිනවා යා. එතකොට මෙන්න මේ පිළිවෙලට වැඩ කරන කෙනා තමයි විහාරස්ථානයකට ගියාට පස්සේ, පුණ්‍ය භූමියකට ගියාට පස්සේ එතන පිළිවෙලට කරනවා. පින් වැඩෙන ආකාරයට මල් ආසන හදනවා, මල් ආසන සුද්ධ කරනවා, පහන් සුද්ධ කරනවා, ස්වාමීන් වහන්සේලා දැකලා වන්දනා කරනවා, ගෞරව කරනවා. ස්වාමීන් වහන්සේලා කියන දේ අහගෙන ඉන්නවා. එහෙමයි කියනවා. මේ සියලු දේවල් එයා තුළ සිද්ධ වෙනවා ටිකින් ටික. භාගතුන් බුදුරජාණන් වහන්සේ දේශනා මේ පළවෙනි කාරණාව සම්පූර්ණ කරගන්න කියනවා. ඒක සම්පූර්ණ කරගන්න තියෙන නිවසේ. ස්වාමියා බිරිඳ දරුවෝ ඉදිරියේ, දෙමව්පිය ඉදිරියේ මේ වැඩ කටයුතු ටික අපි කරන්න. පිළිවෙලට හිතනවා, පිළිවෙලට කතා කරනවා, පිළිවෙලට ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි මේ පිළිවෙලට හිතන්න, පිළිවෙලට කතා කරන, පිළිවෙලට වැඩ කරන කෙනා තුළ ඊළඟ ගුණ ධර්මයේ පිහිටනවා කියනවා. මේ ධර්මයේ තුලට ඇතුල් වෙන්න උවමනා කරන ඊළඟ ගුණ ධර්මය මොකද්ද? සිහිය, නුවණ, සති සම්පජානයි. ඒතර පිළිවෙල වැඩ කරන්න සිහියක් තියෙනවා. ඒ කරන වැඩේ හොඳද නරකද කියලා බලන්න නුවණක් තියෙනවා. මේ සිහියයි නුවණයි වැඩෙනවා. පිළිවෙලට වැඩ කරන්න දියුණු වෙන්නේ සිහිය නුවණ. මේ දේ මේ විදිහට කරන්න ඕන. මේ දේ මෙහෙම කරොත් කෙනෙකුට අයහපතක් වෙන්නේ, මට අයහපතක් වෙන්නේ, අනුන්ට අයහපතක් වෙන්නේ, මට අනුන්ට දෙගොල්ලන්ටම යහපතක් වෙන්නේ. අන්න නුවණ තියෙනවා, සිහිය පිට. මෙන්න මේ සිහියයි නුවණයි හොඳට පුරුදු කරනවා.
මේ හොඳට සිහියයි නුවණයි පුරුදු කරාම එයා ඉදිරියට යනකොට සිහියෙන් යන්නේ. ආපස්සට එනකොට සිහියෙන් යන්නේ. කෑම කනකොට සිහියෙන් කරන්නේ. නුවණින් කරන්නේ. වතුර බොනකොට සිහියෙන් නුවණින් කරන්නේ. වැසිකිලි කැසිලි කරනකොට සිහියෙන් නුවණින් කරන්නේ. ඒ වගේම gedara සීල වැඩ කටයුතු කරනකොට සිහියෙන් නුවණ, නිස්සබ්ද වෙනකොට සිහියෙන් නුවණින්. මේක භාගතුන් වහන්සේගේ වචන වලින් කිව්වොත් භාගතුන් වහන්සේ දේශනා කරන අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. සම්මිඤ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. මේ පිළිවෙල. මේ පිළිවෙලට වැඩ කරන්න යා තුල පිහිටන්නේ දියුණු වෙන්නේ ටිකෙන් ටික දියුණු වෙනවා. ඒ දියුණු වෙන තව තවත් පිළිවෙලට වැඩ කරනවා. ඒ තව තවත් පිළිවෙලට වැඩ කරන තව තවත් සිහිය නුවණ වැඩෙනවා. භාගවත් බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කරනවා. මේ පිළිවෙලට වැඩ කරාම සිහිය නුවණ දියුණු වෙනකොට ඊළඟ කාරණාව දහම් කාරණාව යට එනවා එකතු වෙනවා කියලා. ඊළඟ ගුණධර්මයට වැඩෙනවා කියන. මොකද ඊළඟ ගුණධර්මය ඊළඟ ගුණධර්ම තමයි ලැජ්ජාව, බය, හිරි, ඔත්තප්ප දෙක. පිළිවෙලට වැඩ කරන කෙනා, සිහියෙන් නුවණින් වැඩ කරන කෙනා වැරදි වැඩ කරන්න ලැජ්ජයි. වැරදි වැඩ කරන්න බයයි. අකුසල් කරන්න ලැජ්ජයි. අකුසල් කරන්න බයයි. වැඩිහිටියන්ට අගෞරවයක් වෙන විදිහට ජීවත් වෙන්න ලැජ්ජයි. වැඩිහිටියන්ට අගෞරවයක් වෙන ජීවත් වෙන්න බයයි. ගුරුවරුන්ට අකීකරු වෙන්න ලැජ්ජයි. ගුරුවරට අකීකරු වෙන්න බයයි. මේ ලැජ්ජා බය දෙක පිළිටන. මේ ලැජ්ජා බය දෙක පුරුදු වෙන්න හේතුනේ සිහිය නුවණ පාත්තු නිසා. හැම දෙයක්ම කරන්නේ සිහියෙන් නුවණින්. ඒතරේ සිහිය නුවණ දිනු වෙන්නේ අර gedara වැඩ කටයුතු පිළිවෙලට කරන නිසා. ගත්ත බඩුව ගත්ත තැනින් තියෙන. කරන රාජකාරී කටයුතු ඒව පිළිවෙලට කරනවා. ඉන්නේ මේ විදිහට භාගවත් බුදුරජාණන් දේශනා කරන මේ පිළිවෙලට වැඩ කිරීම නිසා සිහිය නුවණ දිනු වෙනවා කියනවා. සිහිය නුවණ දිනු වෙන්න ඊළඟ ගුණ ධර්මයට පිහිටනවා. හරි ලස්සන මේ භාගතුන් වහන්සේගේ දේශනාවල තියෙන ඩංගු කාරණා. ඊළඟ ගුණ ධර්මය තමයි වත් පිළිවෙත් කිරීම, සිහිය නුවණ දියුණු වීම, ලැජ්ජා බයත් එක්ක ඉන්ද්‍රිය සංවර වෙනවා කියන්නේ. ඉන්ද්‍රිය සංවර වෙනවා. එයාගේ ඇහැ සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, හිත සංවරයි. ඇහෙන් යමක් දැක්කට පස්සේ කලබලයක් නැහැ. සිහිය නුවණ තියෙනවා. ලැජ්ජ බය දෙක තියෙනවා. ඒක නිසා අකුසලයක් සිදු වෙන ආකාරයට හිතන්නේ නැහැ. මනසිකාර කරන්නේ නැහැ. අයෝනිසෝ මනසිකාරය කරන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය ඉන්නේ. කනට ශබ්දයක් ඇහුනහම යා කලබල වෙන්නේ නැහැ. කලබල වෙලා තීරණ ගන්න නැහැ. සිහිය නුවණ තියෙනවා. ඒ සිහිය නුවණත් එක්කම එයා තුළ ගොඩනගෙනවා වීරිය. ඒක නිසා ඉන්ද්‍රිය සංවරයගේ ඇහ සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, හිතත් සංවරයි. එයා හිතන්නේ යහපත් විදියට. ඒ යහපත් විදියට හිතන කෙනා යහපත් කාරණා එයාගේ හිතට එනවා ධර්ම කාරණා. ඒ යහපත් කාරණා එයාගේ තුල හිතට ඇතුල් වෙන යහපත් ක්‍රියාවන් එයාගෙන් සිද්ධ වෙනවා. ඉතින් ඇස කන නාසය දිව කය මනස සංවර භාවයටපත් වෙනවා. අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය සංවරයත් එක්කම ඊළඟ ධර්ම කාරණාව ඊළඟ ගුණ ධර්මයට පිහිටනවා. දැන් අපි පළමුවෙන්ම කරේ පිළිවෙලට වැඩ කරනවා. සපත් දෙක ගලවලා සපත් දෙක තියෙන තැන තියෙනවා. පිගාන කෑම කාලේ වෙලා පිගාන ඒ තිවිච්ච තැන් වල තියෙනවා. ගත්ත බඩුව ගත්ත තැනින් තියෙනවා. පිළිවෙලට අඳිනවා. පිළිවෙලට කතා කරනවා. පිළිවෙලට වැඩ කරනවා. මේවා කරන්න සිහිය නුවණ ටිකක් කර තියෙන්න ඕන. එතකොට මේ පිළිවෙලට වැඩ කරන්න කාලයක් යනකොට පිළිවෙලට වැඩ කරන කෙනා තුල සිහිය නුවණ දියුණු වෙනවා. සිහියෙන් නුවණින් කටයුතු කරන වැඩ කටයුතු සියල්ලම සාර්ථකයි. අසාර්ථක වෙන්නේ නැහැ.
සාර්ථක. එයා සතුටටපත් වෙනවා. මෙන්න මේ සිහිය නුවණත් එක්කම යාට පිහිටනවා ලැජ්ජාව. මන්ට සිහිය නුවණ තියෙන කෙනෙක්. මම පිළිවෙලට වැඩ කරන කෙනෙක්. එහෙනම් මම අකුසල් කරන්න හොඳ නැහැ. ලැජ්ජයි. දඬුවම් ලබනවට බයයි. නිന്ദා පහස අහන්න ලැජ්ජයි බයයි. මේ ජීවිතේ අනිත් අය අපිට දොස් කියයි කියලා ලැජ්ජාව ඇති වෙනවා, බය වෙනවා. පරලොව සතර පහ උපදින්න බයයි එයා. සතර පහ උපදින්න බයයි. එයා කර්මඵල විශ්වාස කරන ඒ නිසාම සතර පහ උපදින්න පුළුවන්. මම මේ වැරදි වැඩ කරොත් තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන්. නිරේ උපදින්න පුළුවන්. පෙරේත ලෝකෙ උපදින්න පුළුවන්. බය වෙනවා එයා. එයා ඒ බය වෙන්නේ කර්මඵලයට. දැන් මේ ධර්ම කාරණාව මේ ටික මෙයා තුළට ඇතුළේ. ඒ ලැජ්ජා බයත් එක්ක මෙයාගේ ඉන්ද්‍රිය සංවර වෙනවා. එයා ඇහින් යමක් දැක්කට පස්සේ ඒක ගැන හිතා වැරදි ආකාරයට අයෝනිසෝ මනසිකාරය කරන්න. අයෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය තුලින් එයාට සිහිය නුවණ දියුණු වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනවා. ලැජ්ජා බය තව තවත් වැඩි වෙනවා ඒක. මුලද. කනට ඇහෙන ශබ්දයක් තුල එයා කලබල වෙන්නේ නැහැ. කවුරු හරි බැන්නොත් දොස් කිව්වොත් අහගෙන ඉන්න හොඳට. එයාට කවුරු හරි දොස් කිව්වොත් බැන්නොත් අහගෙන ඉඳලා එයා බලන ඒ බණින කාරණාව තමා තුළ තියෙනවා. අන්න සිහියනවා. සිහියෙන් අහගෙන ඉන්නවා. හිතනවා මේ කාරණාව මා තුළ තියෙනවා. ඒ කාරණාව තමා තුළ තියෙනවා නම් එයා කලබල වෙන්නේ නැහැ. එයා සතුටු වෙනවා බණින කෙනාට. මෛත්‍රිය ඇති වෙනවා. කරුණාව ඇති වෙනවා. ඔහු මගේ වරද පෙන්වා දුන්න කෙනෙක්. යහපත් කෙනෙක්. ඒතර වෛරයක් ගොඩනගෙන්නේ අපිට තරහ යන්නේ. ඒ බණින කාරණාව තමා තුළ නොපිහිටන්න පුළුවන්. නිකරුණේ දොස් කියන්න පුළුවන්. ඒතර බලන මේ බණින කාරණාව, මේ දොස් කියන කාරණාව, මේ නිඳා කරන කාරණාව තමා තුළ තියනවාද? ඒ තමා තුළ නෑ ඒ කාරණාව. එහෙනම් Tamanට කිසි ප්‍රශ්නයක් නෑ. තමා දැනගත්තාම තමා නිවැරදි කියවම ඇති. ලෝකයාට තමාගේ නිවැරදිභාවය ඔප්පු කරන්න කෑ ගහන දඟලන්න යන්නේ. තමා නිවැරදි නම්, තමා නිවැරදි පුජ්‍යලයක් නම් තමාගේ මතු ජීවිතයේ නිවැරදි. කාටවත් ඒක වෙනස් කරන්න බෑ. ඒ කාටවත් වෙනස්. තමන් ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා තමන් දන්නවා. ඒක මේ ලෝකෙ කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට කාටවත් ඒක වෙනස් කරන්න බෑ. තමන් ධර්මයේ තුල යනවා කියලා තමන් දැනගන්න. මෙන්න මේ ආකාරයට මේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඇස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, හිත සංවරයි. මෙන්න මේ සංවර භාවයත් එක්කම ඊළඟ ගුණය එයාගේ පිහිටනවා. ඊළඟ කාරණා තමයි එයාගේ ඊළඟ ගුණය. ඉන්ද්‍රිය සංවරත් එක්කම එයාට සතර බ්‍රහ්ම විහරණ ටිකින් ටික වැඩෙනවා. මෛත්‍රිය වැඩෙනවා. කරුණාව කියන දේ වැඩෙනවා එයා තුළ. වැඩෙනවා මේවා. මේ හදාගන්න දෙයක් නෑ. මේවා ගහක් ඉඳලා පෝර දාලා වතුර දැම්මට පස්සේ ගෙඩි හදන්න දෙයක් නෑ. මල් හදන්න දෙයක් නෑ. මල් ගෙඩි හැදෙනවා. ඒ වගේම මේ අපි ධර්මයේ තුල ගමන් කරනකොට ඒ ධර්මයේ යන්න උවමනා කරන සියලුම දේවල් අපි කරා ළඟා වෙනවා. ඒ කාටවත් වළක්වන්න බෑ. දැන් මෙයා තුල මෛත්‍රිය තියෙනවා. මේ සිතින් වාසය කරන. එයා කවුරු බැන්නත් එයා කලබල වෙන්නේ නැහැ. මේ සිත තියෙනවා. කවුරු නිඳා කරත් එයා කලබල වෙන්නේ නැහැ. එයා මේ සිත. අනුන්ගේ දුකේදී එයාගේ හදවත කම්පා වෙනවා. කරුණාව තියෙනවා. කරුණාවන්ත කෙනෙක්. එයා සිහිය නුවණ වීරිය මේ ඔක්කොම ටිකින් ටික වැඩිලා තමයි මේ මෛත්‍රිය කරුණාව පිහිටන්නේ. එයා තුළ මුදිතා ගුණයක් තියෙනවා. අනුන්ගේ දියුණුව දැකලා සතුට වෙනවා. තව කෙනෙක් හොඳට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන සැප සම්පත් අරගෙන ඉන්නවා නම් එයා සතුට වෙනවා. ඒ සතුට නිසා එයා තුළට ඒ සැප සම්පත් ගලාගෙන එනවා. අපි ඒවට විරුද්ධ වුණොත් අපි ඊර්ෂ්‍යා කරොත් ඒ අපිට ලැබෙන්න පිනට ලැබෙන්න තියෙන ඒ දේපල වස්තු අපෙන් විනාශලා යන්න පුළුවන්. ඊර්ෂ්‍යාව විතරක් දරුණ. මෙයා තුළ පිහිටන ඊර්ෂ්‍යාව නෙවෙයි, මෙයා තුළ වෙන මුදිතා ගුණය පිහිටනවා. එයා ගුණධර්ම වල හැසිරෙන මිනිස්සු දැක්කම හරි සතුටටපත් වෙනවා. ඒ සතුටත් එක්ක මෙයා තුළ ගුණධර්ම වැඩෙනවා. මෙන්න මේ මුදිතා ගුණය, උපේක්ෂා ගුණයක් පිහිටනවා. මෛත්‍රී ගුණය පිහිටනවා. මේ සිත පතුරවනවා. මේ සිත යතුරු වැඩෙනවා.
කරුණාව තියෙනවා. කරුණා ගුණය වැඩෙනවා. කරුණාවන්ත හදවතක් තියෙනවා. අනුන්ගේ දුකේදී හදවත උණු වෙනවා. මේව ටිකින් ටික වැඩෙනවා. මුදිතා ගුණයක් තියෙනවා. අනුන්ගේ දියුණුව දැක දැක සතුටු වෙනවා. අනුන් තව වෙන ගෙදරක දරුවෙක් වෙන ළමයි හොඳට ඉගෙනගෙන ඉහළ තැන් වලට යනකොට එයා සතුටු වෙනවා. එතකොට තමයි තමන්ගේ දරුවට ඉහළට ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඉගෙනී ගත්ත දරුවන්ට අපි අසතුටු වෙනවා නම් අපේ දරුවන්ට අපට උගන්වන්න බැරි වෙනවා. පිරිහෙන්නේ අපි. තරහ හටගත්තට පස්සේ අනිත් අයනේ පිරිහෙන්නේ අපි පිරිහෙන්නේ. ඒ වගේ තමයි ඊර්ෂ්‍යාව අපි තුල හට ගන්නවා නම් අපිට දිනු වෙන්න බෑ. ඒක නිසා බුදුරජාණන් දේශනා කරනවා මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා කියන ඒ ගුණ ධර්ම වැඩෙනවා කියනවා. මෙන්න මේ කාරණා එකිනෙක වත් පිළිවෙත් කිරීමෙන්, සිහිය නුවණ පවත්වීමෙන්, ලැජ්ජා බය දෙක ඇතිවීමෙන්, ඉන්ද්‍රිය සංවරයෙන් තමයි මෛත්‍රිය ගොඩනගන්නේ. ඒවෙන් තමයි කරුණාව කියන එක ගොඩනගන්නේ. අනිත් වෙලාවට ගොඩනගන ඒව තාවකාලිකයි. ඒක ස්ථිරව පිහිටන්නේ මේ ගුණධර්ම ටිකින් ටික යනකොට. එයා තුල මේ ගොඩනගෙන තව තවත් එයා ධර්මයේ තුලට ඇතුල් වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වත් පිළිවෙත් කිරීම නිසා සිහිය නුවණ දියුණුනා කියන. ඒ සිහිය නුවණ දියුණුනත් එක්කම එයා තුල ලැජ්ජා බය දෙක ඇති වෙනවා කියන. ඒ ලැජ්ජා බය දෙකත් එක්කම එයා තුල ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. මේ ඉන්ද්‍රිය සංවරයත් එක්කම සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා කියන. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණත් එක්කම ඊළඟ ගුණය, වටිනාම ගුණය අතුල පිහිටවනවා. අපි ලේසීම කියන් හිතපු දේ තමයි දැන් මේ පිහිටන. එයා තුල සීලය පිහිටනවා කියන. එයා තුල සීලය පිහිටනවා. දැන් අපි තුල පිහිට සාමාන්‍ය කෙනෙක් තුල පිහිටලා තියෙන්නේ පිහිටලමයි තියෙන්නේ තරහ යන ස්වභාවය, ඊර්ෂ්‍යා කරන ස්වභාවය, නින්දා කරන ස්වභාවය, ගරහන ස්වභාවය, අනුන්ගේ වැරදි හොයන ස්වභාවය, ඒවා පිහිටලා තියෙන්නේ. මෛත්‍රී ස්වභාවය පිහිටලා නැහැ, ඇති කරගන්න ඕන. අපි මාන්සි වෙන මෛත්‍රිය ඇති කරන තරහ ඇති කරගන්න මාන්සි වෙන්න ඕනේ. නින්දා කරන්න මහන්සි වෙන්න ඕනේ. අපහාස කරන්න මහන්සි වෙන්න ඕනේ. ඒක පිහිටලා තියෙන්නේ. දැන් භාග්‍යවත් බුදුරජාණන් දේශනා කරන මෙන්න මේ ධර්ම කාරණා තුළ ගමන් කරන පුජ්‍යල තුළ පිහිටනවා කියනවා. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා. ඒ නිසා එයා තුළ සීලය වැඩෙනවා කියනවා. එයා සතුම් මරන්නේ නැහැ. ඇයි? එයාට මෛත්‍රිය තියෙනවා. මේ සිතින් ඉන්නේ. සතෙක් මැරෙන සිතුවිලි පහළ වෙන්නේ නැහැ එයාට. සතෙක් මරන්න වමනා කරන කාරණා සකස් වෙන්නේ නැහැ හිතේ. කාරණා සකස් වෙන තුනම සතෙක් මරන්න වමනා කරන වචන පිට වෙන්නේ නැහැ. ඒ සතෙක් මරන්න වමනා කරන වචන පිට වෙන්නේ නැත්නම් සතා මරණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. සතු මරන්නේ නැහැ. එයා සොරකම් කරන්නේ නැහැ. සොරකම් කරන කාරණා සිතුවිලි වලට එන්නේ නැහැ. ඇයි? එයා තුන කරුණාව තියෙනවා. අනුන්ගේ දුකේදී තමන්ගේ හදවත කම්පා. මිනිසුන්ගේ දේවල් හොරකම් කළේ ඒ මිනිස්සු වණ්ඩා වැළපෙන දුක් හිඳනවා බලන් ඉන්න බෑ යට. සොරකම සකස් වෙන්නේ නැහැ. සොරකම් කියන සිතුවිලි සකස් වෙන්නේ නැහැ. වැරදි කාමසිනේ දෙන්නේ නැහැ. ඇයි? එයා මුදිතා ගුණය තියෙනවා. අන් අයගේ පෞල් ජීවිත විනාශ වෙනවට එයා කැමති නැහැ. එයා දිනු වෙනවට කැමති කෙනෙක්. මුදිතා ගුණය පිහිටන. එයා තුල උපේක්ෂා ගුණය පිහිටන. එයා සතුන් මරන්නේ. සතෙක් මැරෙන්නේ නැහැ යාගේ අතින්. මරන්නේ නැහැ නෙවෙයි මැරෙන්නේ. සොරකමක් කෙරෙන්නේ නැහැ යාගේ අතින්. වැරදි කාමසිනේ යෙදෙන්නේ නැහැ යා. සකස් වෙලා තියෙන්නේ. බොරුවක් කියවෙන්නේ නැහැ. කියවෙන්නේ නැහැ බොරුවක්. විහිළුවටවත් කියවෙන්නේ නැහැ. බොරුවක් කියවෙන්නේ නැහැ. කේලමක් කියවෙන්නේ නැහැ යාට. ඇයි? සිහිය නුවණ තියෙනවා, ඉන්ද්‍රිය සංවරයි, ලැජ්ජා බය තියෙනවා. පිළිවෙලට හිතන, පිළිවෙලට කතා කරන, පිළිවෙලට ක්‍රියා කරන වත් පිළිවෙත් කරන කෙනෙක්.
ලැජ්ජ බය දෙක තියෙනවා. ඉන්දිය සංවරය තියෙනවා. සතර බ්‍රහ්ම විහරණ වැඩිලා තියෙනවා. ඒක නිසා බොරු කියන්නේ නැහැ. කේලමක් කියවෙන්නේ නැහැ. පරුස වචනයක් නිකන්වත් කියවෙන්නේ නැහැ. අනිත් අයගේ කනට අමිහිරි පීඩාවටපත් කරන දුකටපත් කරන වචන යාතුලින් පිට වෙන්නේ නැහැ. පරුස වචන කතා කරන්නේ නැහැ. ඒ වගේම හිස් වචන උවමනා නැති දේවල් දේශපාලනය ගැන ටෙලි නාට්‍ය ගැන එහෙම නැත්නම් රටේ තෝකේ වෙන දේවල් ගැන මිනිමරුන් ගැන දූෂණ ගැන ස්ත්‍රී දූෂණ ගැන ඒවා යා හොයා ඒවා රස කර කර විඳින්නේ නැහැ. ඒ විඳපු ගමන් එයාගේ සීලය විනාශ වෙනවා. එයාගේ ගුණධර්ම විනාශ වෙනවා. අද ලෝකේ තියෙන දේවල් මේව අහන්න පිට අපිරිසුදු වෙන අපේ සිතයි අපිරිසුදු වෙන්නේ. අපි එක එක දාගෙන සාධාරණය කරන මෙහෙම වුණා මේ විදිහට වුණා මේකයි මෙහෙම වෙන්නේ එයා එහෙම වෙන්න එක සාධාරණ කට්ටියක් අසාධාරණයි කියන්නේ. ඒ වගේ කවුරුත් කතා කරන්නේ. එයා මේ ලෝකේ දිහා බලන උපේක්ෂාවෙන්. එයාගේ උපේක්ෂා ගුණය නිසා එයා අනුන්ගේ කුණු ගොඩවල් හොයා ඒ කුණු මාළු රසය විඳින්නේ නැහැ. මිනිමරුම් ගැන හොයා ඒ රසය විඳලා ඒවා හොයන ආසාවක් යට නැහැ. එයා ඒවෙන් පාඩම් ඉගෙන මට සසරේ මෙහෙම වෙන්න පුළුවන්. ඉදිරියේදී මෙහෙම වෙන්න පුළුවන්. මේ ජීවිතේ මෙහෙම වෙන්න පුළුවන්. මන්ට කොයි වෙලාවක හරි වරදින්න පුළුවන්. භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා සියල්ල අනාත්මයි මට ඕන විදිහට පවතින්නේ නැහැ කියලා. එහෙනම් මං කොයි වෙලාවක හරි මේව මට සිද්ධ වෙන්න පුළුවන්. මම මේවෙන් වලකින්න උත්සාහ කරනවා කියලා. ඒකෙන් පාඩම් ඉගෙනගෙන එයා මනා ලෙස හැසිරෙනවා. මනා ලෙස හිතනවා. හිසතන කතා කරන්නේ. භාගවත් බුදුරජාණන් දේශනා කරනවා සීලය පිහිටනවා කියන එකට. සීලේ සම්පූර්ණයට. සීලේ සම්පූර්ණ. සීල සම්පූර්ණ කියන්නේ ආරිකාන්ත සීලේ පිළිලා තියෙනවා. දැන් යාට කල්යාණ මිත්‍රයාගේ ඇසුර ලැබුණා. සී සද්ධර්ම ශ්‍රවණය ලැබුණා. ඒ ධර්මයේ දැන් සිහියෙන් නුවණින් වීරියෙන් ලැජ්ජා බය දෙකෙන් ඉන්දිය සංවරයෙන් පිළිවෙලට වැඩ කිරීමෙන් තුලින් බලන්න යෝනිසෝ මනසිකාරයේ පිහිටනවා. ඒ යෝනිසෝ මානසිකාරයත් එක්කම යාට ධම්මානුධම් ප්‍රතිපදාවේ හැසිරෙනවා. යාගේ සිතක වචනකම ධර්මයට අනුව භාගතුන් වහන්සේ යමක් දේශනා කරලා තියෙනවාද ඊට අනුව එයා කටයුතු කරන්නේ. ඒකෙන් පිට එක ක්‍රියාවකත් කරන්නේ. භාගතුන් වහන්සේ ජීවිතේ පූජා කරනවා කියන්නේ ඒකට. භාගතුන් වහන්සේට ජීවිතේ පූජා කරාට පස්සේ ඒක භාගතුන් වහන්සේට පූජා කරපු ජීවිතේ තියෙන ඇස් දෙකෙන් වැරදි වැඩ කරන්න බෑ. ඒ කන් දෙකෙන් වැරදි දේවල් අහන්න බෑ. ඒ ශරීරයෙන් වැරදි වැඩ කරන්න බෑ යාට. එහෙනම් භාගතුන් වහන්සේ පූජා කළා නෑ. භාගතුන් වහන්සේ ජීවිතේ පූජා කරන්නේ අර්ථයෙන් මේක කළ යුතුයි. ඒ නිසා බුදුරජාණන් දේශනා කරන මේ සීලය පිහිටනවා කියන ඊළඟ ධර්ම කාරණා භාගතුන් වහන්සේ දේශනා හරි සුන්දරයි මේ ධර්මය. මේ කාරණාවත් පිළිවෙත් කිරීමෙන් සිහිනුවන පිහිටීමෙන් ලැජ්ජා බය ඇතිවීමෙන් ඉන්දිය සංවරය දියුණු වීමෙන් සතර බ්‍රහ්ම විහරණ වැඩිවීමෙන් සීලය පිහිටීමෙන් මෙයාගේ සිත සමාහිත වෙනවා කියන. කාමයන් හටගන්නේ නැහැ. කාමයන් වේලා ගියලා. ඒ අකුසල කරන්නේ නැහැ. අකුසලිනුත් බැහැරලා තියෙනවා. විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි. එනම් කාමයන්ගෙන් තොර අකුසල් වලින් තොර වූ විතක්ක ਵਿਚාරය. ඇතුලේ සකස් වෙන්නේ කාමයන්ගෙන් තොර වූ අකුසලයන්ගෙන් තොර වූ විතක්ක ਵਿਚාර. එහෙනම් යාතුලින් කතා කරන්නේ කාමයන්ගෙන් තොර අකුසලයන්ගෙන් තොර වූ කතාව. භාගතුන් වහන්සේ දේශනා කරන විතක්ක ਵਿਚාර වචන සකස් වෙන්නේ කොහොමද? විතක්ක ਵਿਚාර වලින්. එහෙනම් මේ වචන වල කාමය නැහැ. ඒ වචන වල අකුසල නැහැ. අකුසල සිදුවන වචන නැහැ එතන. කාමයන් පිළිබඳ වචනයක් නැහැ. වචන සකස් වෙන්නේ. භාගවත් බුදුරජාණන් දේශනා කරනවා විවිච්ච කාමෙහි විවිච්ච අකුසලෙහි සවිතක්කං සවිචාරං විවේකයට තියෙනවා. කායික විවේකයේ තියෙනවා. පිළිවෙලට වැඩ කරනකොට කලබලයක් නැහැ, මානසිකුත් නැහැ, මුකුත් නැහැ. කෑම කන්නේ පිළිවෙලට නම් Tamanට උවමනා ආකාරයට තමයි කෑම කන්නේ.
තමන්ගේ ශරීරයට ගැළපෙන ආකාරයට කෑම ආහාර ගන්න. ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. ආහාරය ගන්නවා තමන්ට සුදුසු ආකාරයට. තියුණට කන්නේ. තමන්ට සුදුසු, තමන්ට දරා ගන්න පුළුවන්. තමාට ඔරොත්තු දෙන තමාගේ වයසට ගැළපෙන ආකාරයට ආහාරය ගන්නවා. ඒක නිසා ලෙඩ රෝග හැදෙන්නේ නැහැ යාට. ලෙඩ රෝග අඩුයි. කායික සුවය තියෙනවා. සැහැල්ලුව යාගේ ජීවිතේ. මානසික සුවය තියෙනවා. විවිච්ච කාමේහි, විවිච්ච අකුසලේහි එයාගේ සිතවිලි අකුසල් වලින් තොරයි, කාමයෙන් තොරයි. සවිතක්කං සවිචාර. විවේකයේ තියෙනවා. කායික මානසික හරි සතුටින් ඉන්නේ. ප්‍රීතිය තියෙනවා. ඒ ප්‍රීතියත් එක්ක මෙයා සැපසේ මේ ජීවිතය ගත කරනවා. සැපසේ මේ ජීවිතය ගත කරනවා. භාගවත් බුදුන් දේශනා කරන එයාගේ හිත සමාධියටපත් වෙනවා කියන්නේ. සීලේ සමාධියටපත්. මේ ආකාරයෙන් මෙයාගේ සමාධිය වැඩෙන්න මෙයා තුල ඊළඟ ධර්ම කාරණා වෙනවා කියන්නේ. ඒ සමාධිය වැඩෙන්න එයා තුල ප්‍රඥාව වැඩෙනවා කියන්නේ. කල යුතු දේ මොකද්ද කියලා තේරෙනවා. නොකල යුතු දේ මොකද්ද කියලා තේරෙනවා. කුසලය මොකද්ද කියලා දන්න. අකුසලය මොකද්ද කියලා. කුසලය අකුසලය වෙන් කරගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙනවා. යහපත අයහපත වෙන් කරගන්න පුළුවන් ප්‍රඥාව වැඩෙනවා. සත්පුරුෂයා අසත්පුරුෂයා වෙන් කරගන්න පුළුවන් ප්‍රඥාව ලැබෙනවා. හොඳ නරක දෙක වෙන් කරගන්න පුළුවන් ප්‍රඥාව ලැබෙනවා. යහපත අයහපත වෙන් කරගන්න පුළුවන් ප්‍රඥාව. දැන් අපේට තියෙනවා යහපත අයහපත වෙන් කරගන්න පුළුවන්. ඒ අපේ ලාභෙට. අපේ වාසියට. ප්‍රඥාව කියන්නේ ඒක නෙවෙයි. ප්‍රඥාව කියන සද්දා රුචි අනුස්සව ආකාර පරිත්තක්ක විඥාන කාන්ති කියන ඒ කාරණාවලින් ඉක්මවා ගිය වූ දැනුම ප්‍රඥාව කියන්නේ. ඒක නිසා මෙයා තුළ ගොඩනැගෙන ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඇති සැටියෙන් දැකීමේ හැකියාව තියෙනවා. මේ ලෝකේ සත්‍ය විදිහට දකිනවා. දුක විදිහට දකිනවා. ඇයි ඒ දුක හටගත්ත ක්‍රමයේ දකිනවා. ඒ දුක නැති වෙන ක්‍රමෙත් දකිනවා. දුක නැති වෙන මාර්ගයත්. එයා මේ උතුම් ධර්මාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ගමන් කරන කෙනෙක් බවට පත්. ප්‍රඥාව වැඩෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේක නිසා අපි හැම දෙනාම කල්පනා කරන්න ඕන පළමුවෙන්ම අපේ නිවසේ උදේ අවදි වෙච්ච මොහොතේ ඉඳලා නිදා ගන්න මොහොත දක්වාම අපේ සිතින් කයින් වචනයෙන් යමක් කරනවා. ඒ කරන ක්‍රියාව Tamanට අයහපතක් වෙන්නේ නැති දෙයක්, අනුන්ට අයහපතක් නොවන දෙයක් කරන්න අපි පුරුදු වෙන්න ඕන. ටික ටික පුරුදු වෙන්න. ටික පුරුදු වෙනවා මේක පිහිටනවා. එතකොට Tamanට අයහපතක් වෙන්නේ, අනුන්ට අයහපතක් වෙන්නේ, Tamanට අනුර දිගොල්ලන්ටම අයහපතක් නොවන ආකාරයට කටයුතු කරනකොට එතන රැස්වෙන්නේ පින. පින බලවත් වෙනවා. පින බලවත් වෙන යා තව තවත් බැබලෙනවා. බැබලෙන්න දෙවියන් එයාව ආරක්ෂා කරනවා. ධර්මය එයාව ආරක්ෂා කරනවා. ස්වභාව ධර්මය ආරක්ෂා කරනවා. හැම දෙයකින්ම එයාව ආරක්ෂා වෙනවා. මේ භාගතුන් වහන්සේගේ වචන සත්‍යයක්. මේ තමයි භාගතුන් වහන්සේගේ සත්‍ය වචන ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වත් පිළිවෙත් කරන්න. අම්මා තාත්තට ගරු කරන්න. වැඩිහිටියන්ට ගරු කරන්න. ගෙදර වැඩ කටයුතු ටික ඔක්කොම කරන්න. අරයා කරනවා මෙයා කරනවා බලන් ඉන්න. තමන්ට පුළුවන් ආකාරයට කරන්න. භාගතුන් දේශනා කරනවා තමන්ගේ සීලය ගැන කල්පනා කරන්න. අනුන්ගේ සීලය ගැන හොයන්න යන්න එපා කියලා. තමන්ගේ සීලය ආරක්ෂා කරගන්න කියනවා. අන් අය සීල් රකින්නවද නැද්ද කියලා හොයන්න යන්න එපා කියනවා. තමන් වත් පිළිවෙත් කරන්න කියනවා. අනිත් අය වත් පිළිත් කරනවද නැද්ද කියලා හොයන්න යන්න එපා කියනවා. අනිත් අය වත් පිළිවෙත් කරන්න කොහෙන් යන්න. තමන් වත් පිළිවෙත් කරනවා. ඒ වගේම තමන්ගේ යම් ගුණයක් තියෙනවා ඒක ප්‍රකට කරන්න එපා කියනවා. ප්‍රකට කරන්න එපා කියනවා. තමන්ගේ ගුණේ ප්‍රකට කරන්නේ නැහැ. හැබැයි ඒ ගුණේ ප්‍රකට නොකිරීම නිසා පසුතැවෙන්නත් එපා කියනවා. මේ තමයි ධර්ම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් භාගවතුන් දේශනා කරනවා වත් පිළිවෙත් කරන්න. වත් පිළිවෙත් කරන්න ඊළඟ ධර්ම කාරණාව එයා තුළ දියුණු වෙනවා. ගුණ ධර්මයේ පිහිටනවා. මොකක්ද ඊළඟ ගුණ ධර්මයේ?
සිහිය තියෙනවා, නුවණ තියෙනවා. සිහිය නුවණ නැතුව වත් පිළිවෙත් කරන්න බෑ හරියට. සිහිය නුවණ ඕන. එතකොට වත් පිළිවෙත් කරන්න සිහිය නුවණ දිනු වෙනවා. සිහිය නුවණ වැඩෙන්න තව තවත් හොඳට වත් පිළිවෙත් කරන්න. ඒ සිහිය නුවණ වත් පිළිවෙත් දෙකම දිනු වුණාට පස්සේ යා තුල ලැජ්ජා බය දෙක ඇති වෙනවා. එයා වැරදි වැඩ කරන ලැජ්ජයි. දෙමව්පියන්ට අගෞරවයක් වෙන විදිහට හිතන්න ලැජ්ජයි, කතා කරන ලැජ්ජයි, ක්‍රියා කරන ලැජ්ජයි. ගුරුවරයාට අගෞරවයක් වෙන විදිහට හිතන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. ගුරු ගෞරවය තියෙනවා. වැඩිහිටි ගෞරවය තියෙනවා. දරුවන්ට අගෞරවයක් වෙන විදිහට හිතන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ. දරුවන්ට ගෞරවයක් තියෙනවා. දෙමව්පියෝ. ඒතකොට දරුවෝ දෙමව්පියන්ට ගෞරවයක් වෙන විදිහට එනවා. දෙමව්පිය දරුවන්ට ගෞරවයක් වෙන විදිහට එනවා. ඒ ගෙදර වාසනාවන්ත ගයක්. ඒක නිසා බුදුරණන් දේශනා කරන මේ ලැජ්ජා බය දෙකත් එක්ක. එයා සතර පායට බයයි, දඬුවමට බයයි, නින්දාපාත වෙන්න බයයි. සමාජයේ ඉදිරියට ගිහිල්ලා Tamanට ඇඟිලි දික් කරයි කියලා බයයි. සමාජයේ හොරු ගැන කතා කරනකොට, මංකොල්ලකාරය කතා කරන, මිනිමරුව ගැන කතා කරනකොට තමාගේ හිත තමාට දොස් පවරනවා නම් ඒකට ලැජ්ජයි. ඒකට බයයි. මේ ලැජ්ජ බය දෙකම ඉන්දිය සංවර වෙනවා. එයාගේ මුළු ශරීරෙම සංවරයි. ගමන් බිමන සංවරයි. ඇවිදීම සංවරයි. ඇඳුම් ඇඳීම සංවරයි. කෑම කන එක සංවරයි. පාරේ ගමන් කිරීම සංවරයි. විනය තියෙන යාට දකුණු පැත්තෙන් යන්නේ දකුණු පැත්තෙන් යන්නේ. පාර පනින්න ඕන නම් පාර පනින්න ඕන කහිරෙන් එතනින් විතරයි පනින්නේ. යා විනයගරුක පුජ්‍යල අනිත් අය කරන දේවල් යාට වැඩක් නැහැ. ඔහු විනයගරුක පුජ්‍යලපත්. ඒ විනයගරුක පුජ්‍යලට තමයි මනා ලෙස දේශනා කරපු ධර්මයේ මනා ලෙස පිහිටන්. ඒ මනා ලෙස දේශනා කරපු ධර්මයේ මනා ලෙස පිහිටුව තමයි මේ ජීවිතේම යා ආරි ශ්‍රාවකෙක් වෙන්නේ. ඒක පුළුවන්. ඒක භාගතුන් වහන්සේලා. එතන මේ ඉන්දිය සංවරයත් එක්ක මෙයා තුල පිහිටනවා සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණ වෙනවා. මෛත්‍රිය ඇති වෙනවා. කරුණාව ඇති වෙනවා. මුදිතා ගුණය ඇති වෙනවා. උපේක්ෂා ගුණය ඇති වෙනවා. හරි සුන්දරයි මේ ධර්මයේ පිටුත. මේවා දියුණු කරගන්න ටික ටික. අද මේ ලෝකේ සමාජයේ සිදුවෙන දේවල් දිහා බැලුවාම ඔබත් ඔබේ දරුවනුත් මේව පුරුදු කරන්න. පුංචි කාලේ ඉඳලම පුරුදු කරන්න මේව. නැත්තම් ඔබට ඔබේ දරුවෝ ඔබත් එක්කම සතර පාය යනවා. ඔබත් එක්කම සතර පායයි. ගැලවෙන්න බෑ. ඒ නිසා මේ අවස්ථාවෙන් පරිම ප්‍රයෝජන ගන්න. මේ මෛත්‍රී කරුණාවත් එක්කම සීලෙ පිහිටනවා. සතෙක් මැරෙන්නේ නෑ යාගල. මරන්නේ නෑ. සොරකමක් කෙරෙන්නේ නෑ. වැරදි කාමසේ දෙන්නේ නෑ. බොරුවක් කියවෙන්නේ නෑ. කේලමක් කියවෙන්නේ නෑ. පරුස වචනයක් කියවෙන්නේ නෑ. හිස් වචනයක් කියවෙන්නේ නෑ. කියවෙන්නේ නෑ. කියන්නේ නෑ නෙවෙයි. කියවෙන්නේ නෑ. ඇයි? එයාට සිහිය නුවණ තියෙනවා. ලැජ්ජා බය තියෙනවා. ඉන්දිය සංවරයි. පිළිවෙලට වැඩ කරලා මෛත්‍රී කරුණාවත් උපේක්ෂාව තියෙනවා. පුරුදු කරලා බලන්න මේ හිටින්නේ නැද්ද කියලා. දැන් මෙයා මේ සෝතාපට්ටි මාර්ගාංග යන්නේ දිගටම. එයා තුල ගොඩනැග මාර්ගය දියුණු කරනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ කාරණා දියුණු වෙන යාට. ඒක නිසා භාගතුන් වහන්සේ දේශනා කරන මේ අංකාට කටයුතු කරන්න කියලා. වත් පිළිවෙත් කරන්න. සිහිය නුවණ වැඩෙනවා. වත් පිළිවෙතයි සිහිය නුවණ දෙකම දියුණු වුණොත් ලැජ්ජා බය දෙක වැඩෙනවා. වත් පිළිවෙත් කිරීමයි සිහිය නුවණයි ලැජ්ජා බය තුනත් එක්කම ඉන්දිය සංවරන. එකක් තියෙනමදි මේ කාරණා තුන එකට යන්න ඕන. එකට ගැලපෙලා දියුණු වෙලා ඉන්න ඕන. ඒ ඉන්දිය සංවර කියන කාරණා හතර වත් පිළිවෙත් කිරීම, සිහිය නුවණ දියුණු වීම, ලැජ්ජා බය ඉන්දිය සංවරත් එක්කම සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා. ඒ කාරණා පහත් එක්කම වත් පිළිවෙත් කිරීම, සිහිය නුවණ දියුණු වීම, ලැජ්ජා බය, ඉන්දිය සංවරය සතර බ්‍රහ්ම විහරණත් එක්ක තමයි සීලය පිහිටන්නේ. සීල් සමාදන් වුණාට නෙවෙයි. දැන් පේනවනේ සීලයක් දියුණු කරගන්න තියෙන අමාරු. ඒ සීලයට අනුව සකස් සිට ජීවිතේ මේ ජීවිතේ තමයි ඵල නෙලා ගන්න බැරි නම් ඊළඟට උපදින්නේ සීලේ පිහිටිච්ච කෙනෙක් විදියට. සීලේ උපතින්ම ගන්නවා තියෙන්නේ. ඒක පිහිටුන. ඊට අනුව තමයි අස සකස් වෙන්නේ. සීලයට අනුව අස සකස් වෙන්නේ. සීලයට අනුව කන සකස් වෙනවා. නාසය දිවකය මොනද මේ ඔක්කොම සීලයට අනුව සකස් වෙනවා. ඒතර ඒ සීලත් එක්කම යාගේ සමාධි වැඩෙනවා. සමාධි වැඩෙනවා. පළවෙනි සමාධිය, දෙවෙනි සමාධිය, තුන්වෙනි සමාධිය, හතරවෙනි සමාධිය.
එයා කාය චිත්ත විවේකයෙන් ඉන්නේ. සමාධිය. ඒ සමාධියත් එක්ක මෙයාට ප්‍රඥාව වැඩෙනවා. මේ ප්‍රඥාව වැඩුණාට පස්සේ යාට ඒ තමන් යන ගමන ආර්ය ශ්‍රාංග මාර්ගය නිවර්දිව දකිනවා. සම්මා දිට්ඨි, නිවර්දිව හිතනවා, සම්මා සංකප්ප, නිවර්දිව කතා කරන දැන් මේ පුරුදු කරලා තියෙන්නේ. මේ ආර්ය ශ්‍රාංග මාර්ගය පුරුදු කරලා තියෙනවත් පිළිවෙත් ඒ කාරණාත් එක්කම පුරුදු කරගෙන තියෙන පින්වතුනි. එයා නිවර්දිව දකිනවා මේ ලෝකේ දිහා. කරන ක්‍රියාව දිහා නිවර්දිව දකිනවා. ධර්මයේ දිහා නිවර්දිව දකිනවා. සම්මා සංකප්ප නිවර්දිව හිතනවා. සම්මා වාචා නිවර්දිව කතා කරනවා. සම්මා කම්මන්ත නිවර්දිව වැඩ කරනවා. සම්මා ආජීව නිවර්දි පුජ්‍යලයේ. මේ උතුම් පුජ්‍යලයා භාග්‍යතුන් වහන්සේගේ උතුම් ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාම් බවට පත් වෙලා මේ ජීවිතය ජය ගන්නවා. පරලෝ ජීවිතය ජය ගන්නවා. ඉතින් ඔබත් ඔබේ දෙමව්පියන්ට මේ පින් පිණිස උතුම් ධර්ම දානය ලබා දීමෙන් කරේ ලොකු විශාල මහානීය ධර්ම දානයක්. ඉතින් මේ ධර්ම දානය ලැබෙන්නේ ඔබ මේ අහන් ඉන්න සියලුම දෙනා මේ ධර්ම කාරණා පුරුදු කරන්න ඒ අයට පින් රැස් වෙනවා. මේ ධර්ම දානය ලබා දුන්න අයටත් පින් රැස් වෙනවා. එතකොට පින් වැඩෙන උල්පතක් මේ ධර්ම කාරණා අහන්න සිත පිරිසිදු වෙනවා. ඉතින් මේ අයට මේ උතුම් ධර්ම කාරණා වලට අනුව කටයුතු කරන්න ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරන්න වත් පිළිවෙත් කරලා සීනුවන පිහිටලා ලැජ්ජා බය ඇති කරගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සතර බ්‍රහ්ම විහරණ දියුණු කරගෙන සීලය දියුණු කරගෙන ප්‍රඥාව වැඩිලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාම් බවට පත් වීමට මේ පුංචි දහම් කාරණා ටික ඒ සියලු දෙනාටම උපකාර වේවා. සාදු සාදු සාදු. අද දින මේ ධම්ම පූජා සදහන් දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ මාර්තු මාස 20 වෙනි දිනට යෙදෙන ඒ තම ආදරණීය පියාණන්ගේ උපන්දින නිමිත්තෙන් එම පියාණන්ට සහ තමන්ගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පැතීම පිණිස සහ ඒ තමන්ගේ නමින් දෙපාර්ශ්වන මිය පරලොව ගියා වූ සීලම ඥාති මිත්‍රයන් පින් අනුමෝදන් කිරීමට ඒ උතුම් දූ දරුවන් විසින් තමයි මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ. ඉතින් මේ අය බලාපොරොත්තු වෙන ආකාරයට මේ ධර්ම දාණය ලබා දීමෙන් යන්තා පුණ්‍ය ධර්මයන් රැස් වුණාද මේ ධර්මය අහලා මිනිස්සු සතුටු වෙලා මේ ලෝකේ මිනිස්යන් මේ ධර්මය අහලා සතුටු වුණා නම් ඒ සතුටු වෙන පින රැස් වෙනවා. ඒ රැස් වුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් අනුමෝදන් කරනවා. පින් කැමති සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ දෙවි දේවතාවුන් වහන්සේලාගේ පරිවාර දේව මණ්ඩලවල සිටින සියලුම ලොකු කොටා දෙවි දේවතාවුන් වහන්සේලා සතුටින් මේ පින් අනුමෝදන් වෙත්තා. මේ පින් අනුමෝදන් වීමෙන් සතුටටපත් වෙන දෙවියන්ගේ දිව්‍ය ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා සස් කීර්තිය වැඩිත්තා. මේ සෑම දිනාටම තව තවත් පින් දහම් රැස් කර ගැනීමට ඒ දෙවියන්ගේ ධාර්මික ආශිර්වාදය ධාර්මික රැකවරණය ධාර්මික අපුපකාර ලැබේවා කියලා සාදු කියලා පින්. ඒ වගේම මේ රැස් කරගත්ත පුණ්‍ය ධර්මයන් අපිට දන් දෙන හැටි හරියට කියලා දුන්නා. බණ අහන හැටි හරියට කියලා දුන්නා. සිල් රකින්න හැටි හරියට කියලා දුන්නා. ඒ භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල ගමන් කරන හැටි නිවරදිව කියලා දුන්න අපගේ අති ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ වගේම සිල් ගුණ දන් වඩන්නා වූ ආරි මහා සංඝරත්නයට අපි මේ පින අනුමෝදන් කරන අනුමෝදන් වෙත්තා. මේ පින අනුමෝදන් වීමෙන් ඒ සෑම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මේ පින උපකාර වේවා කියලා සාදු කියලා. ඒ වගේම දායකත්ව දරුවෝ සියලුම පින්වතුන්ගේ නමින් නන්නවරුන් උදව් උපකාර කර සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගියලු සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් කරන්න අනුමෝදන් වෙත්තා. ඒ පින් අනුමෝදන් වීමෙන් ඒ සෑම දෙනාගේම පරලොව ජීවිතය සැපවත් වේවා කියලා සාදු කියලා පින්නවා. ඒ වගේම මේ දායකත්ව දරුවෝ දූ දරුවන්ට පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම සෑම දෙනාටම මේ පින් අපි අනුමෝදන් කරමු. ඒ වගේම සද්දා මාසික ධර්ම දාන සමාජිකයන්ට මේ පින් අපි අනුමෝදන් කරනවා. ඒ වගේම සද්දා මාධ්‍ය ජාලයේ වැඩ කරන සියලුම නිලධාරීන් මාත්‍රතුළු සෑම දිනාටම අපි මේ පින් අනුමෝදන් කරනවා.
මේ පින් අනුමෝදන් වීමෙන් ඒ සෑම දිනම මේ කායික මානසික නිරෝගීභාවය ඇති වෙලා මෙලව ජීවිතයේ දියුණුවටපත් වෙලා රැකී ආරක්ෂා කටයුතු වෙළඳ ව්‍යාපාර කටයුතු අධ්‍යාපන කටයුතු දියුණුවටපත් වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාන් බවට පත් වීමට මේ උතුම් ධර්ම දානමේ පින උපකාර වේවා කියලා සාදු කියලා. ඒ වගේම මේ දුර්ලභ වූ පිනේ ආනුභාවයෙන්ද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාවයෙන්ද ස්වර්ණමාලී මහා චෛත්‍යරාජාන් වහන්සේගේ දෝණයක් ධාතුන් වහන්සේලාගේ අනන්ත ආනුභාවයෙන්ද දලදා හාමුදුරන්ගේ අනන්ත ආනුභාවයෙන්ද මේ දැනට පැතිරී යන මේ වසංගත රෝග වලින් අත් මිදලා නිරෝගීමත් ජීවිතයක් ගත කරමින් ඒ තමන්ගේ වැඩ කටයුතු සුපුරුදු පරිදි නිරෝගීමත් කර ගැනීමටත් භාගතුන් වහන්සේගේ ධර්මය තුළ හැසිරීමටත් නිරෝගී සම්පුද්ධා වීමට මේ සියලුම පුණ්‍ය ධර්මයන් උපකාර වේවා සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.